සමහර හාමුදුරුවෝගේ උන්වහන්සේලා කියලා තියෙන දෙයක් මම අහලා තියෙනවා. ගොඩක් හාමුදුරුවෝගේ මහාන වෙන්න මට ආසාවක් ඇති වුණා. ධර්මයේ හොයාගෙන ගිහලා මම මහානෝ වෙන්න හාමුදුරුවෝගේ අවසර ඉල්ලුවා. නමුත් උන්වහන්සේලා කියන්නේ දෙමෝපියන්ගේ අවසරයක් අරගෙන එන්න මහාන වෙන්න කියලා. සමහර හාමුදුරුවෝ මම කියනවා අහලා තියෙනවා. දෙමෝපියන්ගෙන් අවසර ගන්න ගිහිල්ලා විදුපුතු. සමහර හාමුදුරුවෝ නොකා නොවි දෙමෝපියන්ගේ මහාන වෙන්න අවසර ගන්න වීර්ය වඩලා තියෙනවා. මොකද දෙමෝපියෝ දරුවෝ ශාස්ත්‍රයට දෙන්නේ කැමති නැති නිසා. නමුත් මගේ ජීවිතේ මම ලබපු සංසාරේ කරපු මහා භාග්‍යයක් නිසා දෝ හිතේ අහලකවත් නොතිබුණු නිගමනවත් හිතේ පුංචි තැනකවත් නොතිබුණු සිදුවිල්ලක් මගේ හිතේ මේ විදිහට තැන්පත් කළේ වෙන කවුරුවත් නෙවෙයි මගේ ආදරණීය මෑණියන්. මට මහාන වෙන්න කියලා යෝජනාව ගෙනාවේ අම්මා. මේ සම්බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කරන එක මහ පින්කමක් කියලා දැනගත්තු නිසා ඇයට හිතේ ලොකු ආසාවක් තිබුණා මේ ශාසනයට දරුවෙක් දෙන්න ඕන කියලා. බොහෝ ස්වාමීන් වහන්සේලාට දෙමෝපියන්ගෙන් අවසර ගන්න අමාරු වෙන කාලයක මගේ හිතේ අහලකවත් නොතිබුණු සිතුවිල්ල මගේ හිතේ උපද්දවලා මට පැවිදි වෙමුද කියන යෝජනාව ගෙනාවේ මගේ ආදරණීය මෑණියන්. මම හිතන්නේ දා පැවිදි වීමවත් සම්බුද්ධ ශාසනයවත් ඉසරණවත් අල්ප මාත්‍ර සංඥාවක්වත් හදවතේ තිබුණේ පැවිදි වෙනකොට. නමුත් පැවිදි වුණා. ඒ පැවිදි වුණ දා පටන්ම නොයෙක් තැන්වලදී බොහෝ බාධාවල් ආපු වෙලාවේ මගේ අම්මා මාව ආරක්ෂා කළා. සමහර ප්‍රශ්නවලදී ජීවිතේ බොහෝ කලකිරීම ඇති වෙනකොට සමහර වෙලාවට සිතුවිලි පව ඇවිල්ලා තියෙනවා මේකෙන් ඉවත් වෙලා ගිහි ජීවිතේට යන්න. නමුත් ඒ හැම වෙලාවකම මගේ අම්මා මාව මේ ශාසනය තුල ආරක්ෂා කළා. කවදාවත් කිසිම දුකක් විඳින්න කිව්වේ නෑ. පොතේ ওই දුක විඳින්න බැරි නම් සිවුර දාලා ඉන්න කියලා. එක්තරා අවස්ථාවකදී මට මතකයි එහෙම අමාරුම වෙලාවක ගෙදරට ගිහිල්ලා අම්මට කිව්වම අම්මා කිව්වේ මේ ගෙදර අයිති දරුවෝ 3 දෙනාට හාමුදුරුවෝ ඕන තරම් කාලයක් මේ ගෙදර ඉන්න මම උපස්ථාන කරන්න. හැබැයි සිවුරු වරින් එපා කිව්වා. මං හිතන්නේ එදත් මට මේ ශාසනය ගැන මේ තරම් ගැඹුරු අවබෝධයක් තිබුණා නම් මට ඒ වගේ සිතුවිල්ලක්වත් උපදින්නේ නැහැ. නමුත් මගේ අම්මට ඒ ඉවෙන් දැනෙච්ච නිසා අම්මා ඒ වෙලාවෙත් මාව ආරක්ෂා කළා. ධර්ම ශ්‍රවණය කරන හැම ශ්‍රාවකයෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තිබේ. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගය ඵලයක් අවබෝධ වේවා කියලා සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියන ඒ ප්‍රාර්ථනාවත් ඇතුව අපි අද ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනි මේ පින්කම අද මේ විදිහට සංවිධානය වෙන්නේ මොන වාගේ අරමුණක් කාරණාවක් පෙරදරි කරගෙනද යන බව මේ රැස් වෙලා ඉන්න හැම කෙනෙක්ම බොහොම හොඳට දැන් දන්නවා. අපි ඉදිරිපිට වැඩ ඉන්නේ අති ගෞරවනීය අවසරයි අපේ මාතර මහින්ද ස්වාමීන් වහන්සේගේ දයාවරණීය මෑණියන්.
නිදන ප්‍රාප්තියටපත් වෙලා මේ වෙනකොට දින 10ක් පමණ කල් ගත වුණා. මෑණියන්ගේ පරලොව ආයති භවයේ සුවපත් කරන්නේ දරු තිදෙනාගෙන් වෙන්න තියෙන යුතුයකමක් සම්පූර්ණ කරන්නේ යොදාගත් පින්කම් මාලාවේ සමාරම්භක අවස්ථාවට තමයි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ. ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය බොහෝ දෙනාගේ හිතසුව පිණිස දේශනා කරමින් ඒ උතුම් පින්කම මේ අවස්ථාවේ සිදු කරලා මුලින්ම මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මෑණියන් ජීවත් වෙලා හිටපු කාලේ බොහෝම පින් කරගත්ත කෙනෙක්. අපේ ස්වාමීන් වහන්සේ මේක මොහොතකට කලින් සිහිපත් කළා. අම්මා ජීවත් වෙන කාලේ කියලා තිබුණ කතාවක්. මරණයටපත් වුණාට පස්සේ අම්මා වෙනුවෙන් පින් අවශ්‍ය නැති බවත් අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ පුළුවන් තරම් පින්කම් කරගන්න අම්මට අවස්ථාව හදලා දෙන්න කියන කාරණාව මතක් කරලා තිබුණා කියලා. අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊටම නිවැරදිව ශක්ති ප්‍රමාණයෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට මහත් වූ ගෞරවයක් දක්වමින් ඊටම පරිස්සමට ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කරන්න බෙහෙසෙන ස්වාමීන් වහන්සේ නමක් බව ඔබ අපි කවුරු බොහෝම හොඳට දන්නවා. අම්මා වාසනාවන්ත වුණා අතිජාත පුත්‍රයෙක් හදන්න. ඒක පිළිතුරේ මම හිතන්නේ බොහෝ දෙනෙකුට නොලැබෙන අවස්ථාවක්. තමන්ට වඩා උසස් ගුණවත් දරුවෙක් හදන එක මව්පියෙකුට ලැබෙන පුදුම වාග්ය සම්පන්න අවස්ථාවක්. එවනම් මෑණියන් ඒ කාරණාව උපරිමේ කරගත්ත කියන එකයි අපේ කල්පනාව. අපේ හාමුදුරුවන්ට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. උන්වහන්සේගේ අවවාද අනුශාසන ඇතුළු තමන්ගේ ජීවිතේ ශක්ති ප්‍රමාණයෙන් නිවැරදිව ඉස්සරහට පවත්වන්නේ ඒ සහෝදර දෙපළට මහ පුදුම වාග්ය සම්පන්න අවස්ථාවක් ලැබුණා. ඊ타ත්ම කලාතුරකින් කෙනෙකුට මුණ ගැහෙන්න සත්පුරුෂ සහෝදරේ ඒ දෙපළට මුණ ගැහිලා තියෙනවා. සහෝදරේ වගේම මහත් වූ කල්යාණ මිත්‍රේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇසුරු කරමින් අවවාද අනුශාසනා ලැබමින් දිවි ගමන පෝෂණය කරගන්න සසර කරගත්ත මහා කුසල් හේතු වෙලා තියෙනවා එදිනෙක. ඒ නිසා මෑණියන් වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක් කළාද ඒ දෙපළට ජීවිතේ දුන්න එකට ණය ගෙවන්න කියන කාරණාව අපි පෞද්ගලිකව හොඳට දන්නවා. ඒ නිසා මේ වෙලාවේ හිතේ දුකක් කනස්සල්ලක් නැතුවම මේ පින්කම කරන්නත් සූදානම් වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ කල යුතු යුතුයකම් ටික මනාව සම්පූර්ණ කරගත්ත බව ඒ හොඳට දන්න නිසා. ඒ නිසා මේ මොහොතේ
මේ මහා පින්කම සිද්ධ කරලා ලබා ගන්න කුසල් අපේ යුතුයකමක් හැටියට අපි මෑණියන්ට අනුමෝදන් කරමු. පින්තුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කොට වදාළ අති උතුම් ගාථා රත්නයක් මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ධම්මපද පාළියේ සඳහන් වෙන මේ ගාථා රත්නය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ තිස්ස කියන භික්ෂුන් වහන්සේ නමකට. අචිරං වතයන් කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංග කලිංගර. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ ශාසනය පිළිබඳව පැහැදිලි සිත් ඇති මේ තිස්ස කියන තරුණයා මව්පියන්ගේ අවසරයත් ඇතුව බුදුරජාණන් වහන්සේගේ අවසරය ලබාගෙන භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ උතුම් වූ පැවිද්ද ලබා ගත්තා. ශාසනයට ඇතුල් වුණාට පස්සේ ශාසන ශ්‍රද්ධාව දියුණු කරගැනීම, තමන් වහන්සේගේ සසර මඟ සුවපත් කර ගැනීම සඳහා සසුන් වතපිළිවෙතේ මනාව කටයුතු කළා. පිළිතුරේ මෙහෙම කලක් ගත වෙනකොට තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයේ කුෂ්ඨ රෝගයක් හටගත්තා. මුලින් හටගන්නකොට අබෑට වගේ පුංචි පුංචි බිබිලි ශරීරයේ පුරාම පැතිරුණා. දවසක් දෙකක් යනකොට මේ බිබිලි මුං යට වගේ කුණා. තවත් දින කිහිපයක් ගත වෙනකොට ඒ බිබිලි කඩලයට වගේ කුණා. තවත් ටික දවසක් යනකොට ධර්මයේ සඳහන් වෙනවා දෙබර පළව ගේල කුණා කියලා. තවත් ටික දවසක් ගත වෙනකොට නෙල්ලි ගෙඩියක් වගේ කුණා. නෙල්ලි ගෙඩි වගේ ලොකු වෙච්ච මේ ගෙඩි තව ටික දවසක් යනකොට බෙලි ගැට තරමට කුණා. ශරීරයේ පුරාම ගෙඩි හැදිලා. දැන් ඒ ගෙඩි පැසවලා. පැසවපු ගෙඩි පිපුරුවා. හැම ගෙඩියකින් සැරවි ගලාගෙන යනවා. තිස්ස හාමුදුරුවන්ට ওই කාලේ තවත් අනුවර්ත නාමයක් පටබැඳිලා. මේ පුති කියන වචනේ එක තේරුම ගලනවා කියන්නේ. උන්වහන්සේට ගත කියලා කියන්නේ ශරීරය. පූති ගත්ත තිස්ස වැగిරෙන ශරීරයක් තියෙන තිස්ස හාමුදුරුවෝ. ඒ නිසා අපි පස්සේ හැඳින්නුවේ අපි හැමෝම දන්නේ පූති ගත්ත තිස්ස කියලා කියනවා. තිස්ස හාමුදුරුවන්ට පිළිතුරේ මොනතරම් වේදනාවක් තියෙනවද? අපේ ශරීරයේ සමහර වෙලාවට ඔය රෝම කූප ගාවේ ටිකක් සරව පිරුණු ගෙඩියක් හැදෙනවා. සමහර වෙලාවට එක ගෙඩියක් අපිට උණ ගැනෙන තරම් වේදනාවක් පමුණුවනවා. එතකොට බෙලි ගැට වගේ මහා ගෙඩි සමූහයක් ශරීරයේ පුරාම ඇති වුණා. තිස්ස හාමුදුරුවෝ මොන තරම් වේදනාවක් විඳින්නේද?
අපි මේ කතාව අහගෙන ඉන්නවා විතරයි. තිස්ස හාමුදුරුවෝ විඳපු වේදනාව අපිට දැනෙන්නේ. ගෙඩි ඔක්කොම පුපුරලා මුළු ශරීරේම වනයක් වගේ. තිස්ස හාමුදුරුවෝ කොහොම ඉන්නේ? ඉඳගෙන ඉන්නත් බෑ. නිසීදන මාංශයේ ගෙඩි හැදිලා තුවාල වෙලා. සතපිලා ඉන්නත් බෑ. පිට දිහා ඔක්කොම තුවාල වෙලා. දකුණු ඇලේට හැරෙන්නත් බෑ. වම් ඇලේට හැරෙන්නත් බෑ. මුණින් හැරිලා ඉන්නත් බෑ. ශරීරේ පුරාම තුවාල. අපි දන්නවා කෙනෙක් වයසට ගියාම එකම විදිහට ඇඳේ දිගෑරිලා හිටියහම ශරීර උෂ්ණත්වයත් එක්ක යටපැත්ත තුවාල වෙනවා. හොඳ කරගන්න හරිම අමාරුයි. වතුර පුරවපු මෙට්ට පාවිච්චි කරනවා. හුලං පුරවපු මෙට්ට පාවිච්චි කරනවා. තවත් විවිධ ක්‍රම අපි ඒ සඳහා යොදනවා. අපි මොන පහසුකමක් සපයන්න උත්සාහ කළා වේදනාව තියෙන කෙනා පුදුම අපහසුතාවයකින් ඉන්න බව අපි දන්නවා. පිළිතුරේ එහෙම තුවාලයක් නෙමෙයි තිස්ස හාමුදුරුවන්ට තියෙන්නේ මුළු ශරීරයේ පුරාම තුවාල. තිස්ස හාමුදුරුවෝ කොයි විදිහට ඉන්නේ ඇද්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. දරා ගන්න බැරි තරම් අසීමාන්තික වේදනාවකින් උන්වහන්සේ විඳිනවා. නමුත් පින්නතුනි තිස්ස හාමුදුරුවන්ට හොඳ උපස්ථායක පිරිසක් හිටියා. උන්වහන්සේලා තිස්ස හාමුදුරුව අත්හැරලා ගියේ නෑ. කල යුතු වතක් තිබුණා නම් ඒ හැම වතක්ම මනාව සම්පූර්ණ කළා. ගිලන් උපස්ථානයේ ඉතා උසස් විදිහටම කරගත්තා. මෙහෙම ටික දවසක් ගත වෙනකොට තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයේ ඇටකොඩු බිඳෙන්න පටන් ගත්තා. එතනදී ඇටකොඩු බිඳෙන්න පටන් ගත්තාම උපස්ථාන කරන කාර්යයත් බොහොම අසීරු වුණා. ඒ නැගිටවන්න බෑ. වේදනාවයි. ඇල කරවන්න බෑ. ඒ මේ අතට හරවන්න බෑ. දැන් පහසු කරවන්නවත් අරගෙන යන්න විදිහක් නෑ. මල මූත්‍ර බැහැර කරන තැනකටවත් එක්ක යන්න පුළුවන් කමක් නෑ. ශරීරයේ අස්ති බිඳිලා. ගෙඩි හැදිලා ඇති වුණ වේදනාවට වඩා අස්ති බිඳීමේ වේදනාවෙන් උන්වහන්සේ නැවත දෙලින්නවා. උපස්ථාන කරපු හාමුදුරුවෝ තිස්ස හාමුදුරුවන්ගේ උපස්ථානය නතර කළා. නතර කළේ අකාරුණික විදිහට අත්හැරලා දැම්ම නෙමෙයි. උපස්ථාන කරන්න විදිහක් නැති නිසා. මොනම ක්‍රමයකින්වත් උන්වහන්සේ එහාට මෙහාට කරන්න බෑ. ගෙඩි පුපුරලා සැරවේ ගලන ඒවා નિરાයාසයෙන් ගලන්න පටන් ගත්තා. සිවුර තෙත්තුණා. සිවුරේ සැරව පෙරිලා වේලුණා. දැන් සිවුරක් නිකන් කාඩ්බෝඩ් කෑල්ලක් වගේ. සැරවේ නිසාම ඒකත් ඝන බවට පත් වෙනවා. තුවාල සිවුරට ඇලිලා ඇඳ ඇතිරිලි ඇඟට ඇලිලා තිස්ස හාමුදුරුවෝ හරියට යමකින් උතන වගේ දරා ගන්න බැරි වේදනාවකින් කියලා ඉවර කරන්න බැරි වේදනාවක් හිතේ දරාගෙන තිස්ස හාමුදුරුවෝ ඒ අහන උඩම සැතපෙලා. පිට පුරාම තුවාල. එහාට මෙහාට හරවන්න විදිහක් නැහැ. ඒ තුවාල වල පණුව හැදෙන්නේ.
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන එක වෙලාවක තිස්ස හාමුදුරුවන්ව දැක්කා. දවසකට දෙපාරක් මේ මහා කරුණා සමාපatti ඥානයට සමවැදිලා ලෝක ධාතුව බලන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සිරිත. උදේට බලනකොට සක්වල මුවවිට ඉඳලා තමන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටියේ දොරටුව ගාවටම බලනවා. හවසට බලනකොට සුගන්ධ කුටියේ දොරටුව ළඟ ඉඳලා ඈත කෙරවලේ සක්වල මුවවිටටම බලනවා. බුදුරජාණන් වහන්සේගෙන් විශේෂ පිළිටක් ලැබුණු සංසාරයෙන් ඈතර යන්න පින් තියෙන බොහෝ අය භාග්‍යතුන් වහන්සේට දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ එවන් අය සොයාගෙන කොයි තරම් දුරක වැඩ හිටියත් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. එදා තිස්සහාමුදුරුවෝ දැක්කහම අපේ බුදුරජාණන් වහන්සේ ඊළඟට බැලුවේ මම මුණ ගැහුනොත් තිස්සට මොන වගේ සැපයක් ලැබෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දැක්කා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් තිස්සහාමුදුරුවෝ මේ දුක්ඛිත සංසාරේ සදහටම සමුගන්න බව. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. තිස්සහාමුදුරුවෝ බලල මුළු තැන්ගෙට වැඩලා පෑන් ගුණ කරන නැවත තිස්සහාමුදුරුවන්ගේ කුටියට වැඩලා සැතපීලා ඉන්න යහනේ එක පැත්තක් භාග්‍යතුන් වහන්සේ ඔසවන්න සූදානම් වුණා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ඉල්ලගෙන ඒ යහන අරගෙන ගිනිහල්ලිට ගියා. භාග්‍යතුන් වහන්සේ පෑන් දාගන්න ඔරුවක් ගෙන්නලා උණු පෑන් වලින් ඒ ඔරුව පුරවලා තිස්සහාමුදුරුවන්ගේ සිවුර අයින් කළා. බුද්ධානුභාවයෙන් උන්වහන්සේ වේදනාවක් නොදැනෙන්නේ භාග්‍යතුන් වහන්සේ දී කරන්නේ. සිවුර අයින් කරලා උණු වතුරේ හොඳට පොඩි කරවලා සේදෙව්වා. සිවුර වනලා බුදුරජාණන් වහන්සේ තිස්සහාමුදුරුවන්ව නෑරුවා. ඒක භාග්‍යතුන් වහන්සේට පමණක් ඒ වෙලාවේ කරන්න පුළුවන් කටයුත්තක් වුණේ. තිස්සහාමුදුරුවන්ගේ සෑම තුවාලයක්ම භාග්‍යතුන් වහන්සේ පිරිසිදු කළා. තිස්සහාමුදුරුවන්ගේ යහනක් පිරිසිදු කළා. ඒ වෙනකොට තිස්සහාමුදුරුවන්ගේ කුටියක් පිරිසිදු කරලා තිබුණා. තිස්සහාමුදුරුවන්ගේ වියලුණ සිවුර ගෙන්නගෙන තිස්සහාමුදුරුවන්ට ඇඳෙව්වා. අඳන සිවුර ගලවලා නැවත සෝදවල වැළුවා. බුද්ධානුභාවයෙන් වැඩි වෙලා නොගොස් අඳන සිවුරත් වේලිලා තිබුණා. නැවත අඳනේ අඳවල සිවුර පොරවලා යහන මත සතපෝලා පිරිසිදු කරපු කුටියෙන් ගෙනහිල්ලා තියලා තිස්සහාමුදුරුවන්ගේ යහනේ ඉහානේ ඉඳලා අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අචිරං වතයන් කායෝ පඨමින් අදිසෙස්ති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරන්නේ. මේ ගාථා රත්නේ දේශනා කරන ධර්ම කරුණු පැහැදිලි කරාම තිස්සහාමුදුරුවෝ සෞඛ්‍යලස් නැසලා උතුම් වූ රහත් භාවයම ලබා ගත්තා. පිළිතුරු තිස්සහාමුදුරුවන්ට සංසාරයෙන් එතර යන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ගාථා රත්නේ. අපි බොහෝම කෙටියෙන් අබමල් රේණුවකටත් වඩා අඩුවෙන්
ටිකක් සාකච්ඡා කරමු. අචිරං වතයන් කායු. මේ කයේ කිසිම චිර පැවැත්මක් නැහැ. චිර කියලා කියන්නේ ස්ථිර. දීර්ඝ කාල පවතින ස්වභාවයක් මේ කයට නැහැ. අපි කෙනෙකුට ආශිර්වාද කරනවා. චිරාත් කාලයක් ජීවත් වෙන්න ලැබේවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ලැබේවා. චිරං ජයතු මේ වගේ නොයේ ආශිර්වාදාත්මක වචන අපි පාවිච්චි කරනවා. නමුත් ගාථා රත්නේ තියෙන්නේ අචිර කියලා. අචිරං වතයන් කායු. මේ කයට චිර පැවැත්මක් නැහැ. ඒ පිළිබඳව අපි හැමෝම හොඳට දන්නවා. දීර්ඝ කාලීන පැවැත්මක් නැහැ. මාතෘ ගර්භයේ ඇතුලේ සමහර අය මරණයටපත් වෙනවා. දසමස් ගත කරලා මේ ලෝකේ ඉපදෙන්න සූදානම් වෙලා මෙලොව එළිය දකින්න එන උපත් මාර්ගයේ තුල මරණයටපත් වෙනවා. සමහර කෙනෙක් ඉපදිලා තත්පරයක් විතර යනකොට මැරෙනවා. විනාඩිය, පැයක්, දවසක්, සුමානය, මාසය ජීවත් වෙලා සමහර අය මැරෙනවා. තව සමහර අය අවුරුද්දක් විතර ඉඳලා මැරෙනවා. ඒ අතරත් මැරෙනවා. අවුරුද්දේ ඉඳලා අවුරුදු 10ක් විතර ඔය අතරත් මැරෙනවා. අවුරුදු 10කින් මැරෙනවා. 25ක් 30ක් 40ක් 50ක් 60ක් 70ක් ඔය අතර මරණයටපත් වෙනවා. ඒක තමයි ස්වභාවය. චිර පැවැත්මක් නෙවෙයි. එතකොට ඔබත් මම අපි තාම මැරුණේ නෑ. එක එක වයස් සීමාවල් වල අය මේ ඉන්නේ. දැන් මෙලොව එළිය දැක්කට පස්සේ සමහර කෙනෙක් අවුරුදු 20ක් විතර ජීවත් වෙනවා. තව මැරුණේ නෑ. හැබැයි 21 වෙනි වියට පාතබයිද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙනම් හැම වයස් පරතරයකම ඉන්න අය ඉන්නවා. කවදද මැරෙන්නේ? කොතනදද මැරෙන්නේ? මොන හේතුවෙන්ද මැරෙන්නේ? මේකක්වත් අපි දන්නේ නැහැ. අපි දන්නේ එක දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මැරෙනවා. නමුත් මැරෙන තැන, මැරෙන වෙලාව, මැරෙන හේතුව ඒකක්වත් අපි දන්නේ නැහැ. හෙට උදේ වෙනකොට අපි ජීවත් නොවෙන්න පුළුවන්. හෙට දවල් දානේ පූජා කරන වෙලාව වෙනකන් ජීවත් නොවෙන්න පුළුවන්. තවත් අවුරුදු 30-40ක් ජීවත් වෙන්න පුළුවන්. චිර පැවැත්මක් නැහැ මේ කයට. ඒ වගේම තමයි පින්නතුනි අපේ ශරීරය මේ විදිහට පවතිනකොට මේ ශරීරයේ තියෙනවා එක දිගට ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියයන්. අපි සමහරලාට මහන්සි කියලා විවේක ගන්නවා. අපි විවේක ගත්තට විවේක නොගන්න ඉන්ද්‍රියක් තියෙනවා. ඇස් දෙක අපිත් එක්ක විවේක ගන්නවා. කන් දෙකත් අපිත් එක්ක විවේක ගන්නවා. අතපයත් අපිත් එක්ක විවේක ගන්නවා. මේ වගේ බොහෝ ඉන්ද්‍රියන් විවේක ගන්නවා. නමුත් ශ්වසන පද්ධතිය කවදාවත් අපි විවේක ගත්තට ශ්වසන පද්ධතිය විවේක ගන්නවා. අපි විවේක ගත්තට හෘද වස්තුව විවේක ගන්නවා. මේ වගේ ඉන්ද්‍රියන් ගණනාවක් තියෙනවා විවේක ගන්න. එතකොට දැන් අවුරුදු 40ක් විතර නම් වයස. මේ ශ්වසන පද්ධතිය මේ හෘද වස්තු අවුරුදු 40ක්ම
එක දිගටම වැඩ කරනවා. යන්ත්‍රයක් වුණත් වාහනයක් වුණත් එහෙම එක දිගට වැඩ කරනකොට නොඑක් දෝෂ එනවා. ඒ වෙලාවට ආපහු සුද්ධ කරන්න වෙනවා. ඒ වගේම අපි දෝෂ වෙනවා. සමහර වෙලාවට රුධිර නාල සමහර අයගේ හීන් වෙනවා. සමහර අයගේ රුධිර නාල ඇතුලේ තෙල් තට්ටු විදිලා. ආපහු එක්ක සුද්ධ කරන්න වෙනවා. එහෙම නැත්නම් උම්බණ්ඩ වෙනවා. එහෙම නැත්නම් කපල වෙන තැනකින් ඇදලා අලුතෙන්ම බද්ධ කරන්න වෙනවා. මිනිස්සුත් එහෙමත් කරනවා. නමුත් හෘද වස්තු එක දිගට වැඩ කරනවා. මේ එක දිගටම වැඩ කරන ඉන්ද්‍රියන් කොයි වෙලාවෙ නවතීද කියලා කවුද දන්නේ? ඒ විදිහට අපි ඉන්නේ ඒ තරම්ම අස්ථාවර තැන. කවුද දන්නේ කොයි වෙලාවෙ නතර වෙයිද? පොඩි පළුද්දක් ඇවිල්ලා කොතනින් පුපුරයිද කියලා කවුද දන්නේ? ආනිසා චිරණ අචිරන් වතයන් කාරය පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානි. මේ ශරීරයෙන් සිත පහව ගියහම චුද්ධෝ කියලා කිවිත ආයුෂයයි උෂ්ණයයි විඥානයයි කියන ධර්මතා ටික මේ කයෙන් පහව ගිය දවසට පඨවින් අදිසෙස්සති මේ කය මේ මහ පොළොව මත ඇද නැගෙනවා. ඒ වෙලාව කොහොම වේද කියලා අපි දන්නේ. සිත නැති තැන මේ කය කිසි වැඩක් නෑ. සිත නැති දවසට මේ කයේ රෝම කූපයක්වත් එක ඇඟිල්ලක්වත් සොලවන්න පුළුවන්කම නැතුව වෙනවා. ඒ නිසා සිත නැති වුණ දවසට වැඩකටම නැති වස්තුවක් බවට පත් වෙනවා. ආගේ නිසා සඳහන් කළා අහක දාපු දර කෑල්ලක් වගේ. නිරත්තන්ව කලින් කරා. වැඩකට ගන්න බැරි දරකඩක් බවට පත් වෙනවා. මේ දර කෑල්ලේ මුල අසුචි අගත් අසුචි අල්ලන්න බෑ අසුචිය තැබෙනවා. දර හොයන්න ගියපු අපි අසුචි තැවරුණ දර කෑල්ලක් දැක්කොත් ඒකත් ධර්මිතීදී තියලා බඳින්නේ. ඒක අහක දාන්න. එහෙනම් මේ කතා කරන්නේ එහෙම දර කෑල්ල. ඒකට කියන්නේ සොහොන් පෙනෙන්න කියලා. වැඩකටම ගන්න බැරි දරකඩ. මේ කයත් එහෙම. සිත කයෙන් පහව ගිය දවසට වෙනත් කිසිම දෙයකට යොදන්න බැරි කයක්. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරනකොට පිළිතුරේ තව කරුණු බොහෝමයක් මේ වටා එකතු වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මේ තරම් අස්තීර වූ මේ කයට බොහෝසේ රැවටෙනවා. මේ ඇඟට රැවටුන නිසා බොහෝ දෙනෙක් සසර දික් කරගන්නවා. මේ කය කොහොම හැදුනද ධර්මයේ සඳහන් කරනවා ඇටකොටු 300ක් නහරවැල් 900ක් රෝම කූප 99000 එකතු කරගෙන මේ කය තියෙනවා. ඇටකොටු 300ක් නහරවැල් වලින් ගල්පලා තියෙනවා. ඒ හැම ඇටකොටුවක් ගානේ මස් ගැලපිලා තියෙනවා. මස් මාංශ කපන්න ගියහම
අපි ඇටකොටු කපහම දකිනවා ඇටකොටු වටේටම මස් තියෙනවා. අපි ඇඟිල්ල කැපුවා වටේට මස් තියෙනවා. අත කැපුවා වටේට මස් තියෙනවා. කකුල කැපුවා හැම ඇටකොටුවක් වටේටම මස් තියෙනවා. එහෙමනම් ඇටකොටු 300ක් නහරවැල් වලින් වෙලලා නගා හිටවලා සෑම ඇටකොටුවක් ගානෙම මස් ගලපලා තියෙනවා. නැත්නම් අපි එහෙම මගට ඇස්සු මේ මස් ගොඩක් අරගෙන කෙවිතක්වත් අරගෙනම තමයි මගට බහින්නේ. එහෙම නැත්නම් ඒ මසුත් අරගෙන ආපහු එන්න වෙන්නේ. සුලකියෝ එලවගෙන ඇවිල්ලා මේ මස් ගොඩ කඩලා ගන්නවා. කපුටෝ උකුස්සෝ වගේ සත්තු හැම පැත්තෙම කොටලා කන්න පටන් ගන්නවා. නමුත් පාරට බහින අපි එහෙම සත්තු එලවන්න කියලා කෙවිතක් අරගෙන නම් පාරට බහැලා නැහැ. ඇයි අපි එහෙම වෙන්නේ? අර මස් ගොඩ වහලා අමු හමක් පොරවලා තියෙනවා. දැන් රතු පාට මාංශේ පේන්නේ නැහැ. අර පොරවලා තියෙන හැම තමයි පේන්නේ. එක එක්කෙනාගේ එක පාට. නමුත් මේ හැම මදක් හෝ පළු දුනහම අර ඇතුලේ වහලා තියෙන මාංශේ රතු පාටට ආයෙත් පේනවා. අපි නැවතෙන්නේ ඒ මස් ගොඩ වහලා පොරවලා තියෙන හැමට. ඒ පාට දිහා බලලයි අපි නැවතිලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අභ්‍යන්තරයේ දෙතිස් කුණප කොටාසයකින්ම තියෙනවා. කුණු ගොඩක්මයි. ප්‍රිය මනාප දෙයක් වටින දෙයක් ගත යුත්තක් ඒ අභ්‍යන්තරේ නම් කුහරයක් තියෙන ඒ කුහරය ඇතුලේ හරි පිළිකුල් ස්වභාවයක් තියෙනවා. මොනතරම් අප්‍රසන්නද ඇතුලේ කොයිතරම් අපද්‍රව්‍ය තියෙනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ශරීරයේ බාහිරට විවෘත වුණ ප්‍රධාන දොරටු 9ක් තියෙනවා. ඒ දොරටු 9යින්ම රැඳවල් දෙකේම කරන්නේ ඇතුලේ තියෙන අපද්‍රව්‍ය බැහැර කරගන්න. හැම මොහොතකම ඒක වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. එක දොරටුවකින් ඇතුල් කරපු ආහාරය නැවත නව දොරකින් එළියට එනවා. මේ කරුණ තවත් විස්තර කරනකොට පිළිතුරු අපේ ශරීරයේ බඹ පමණයි. කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා එහෙම නැත්නම් පාදාන්තයේ ඉඳලා කේසාන්තයේ දක්වා මේ ප්‍රමාණයේ ඇතුළේ ඔබේ මගේ සසරක් තියෙනවා. ඔබේ මගේ නිවනක් තියෙනවා. එහෙමනම් මේ නිවන අපි හිතන තරම් දුර නෑ. ඒක මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා තියෙන දුර තුල සසරයි නිවනයි දෙකම තියෙනවා. ප්‍රඥාවන්තයා මේකෙන් නිවන හොයනවා. අඥානය ඒ සසර පෝෂණය කරනවා. අභ්‍යන්තරේ මොනතරම් පිළිකුල්ද? අපි බොහොම කෙටියෙන්ම සිහිපත් කළේ. පිළිතුරේ මේ බඹයක් පමණ ශරීරයේ භාගයක් විතර තියෙන පාද දෙක. පාද දෙක උඩ මේ කඳ කෑල්ල තියෙනවා. අඩි 2.5ක් 3ක් විතර ශරීර ප්‍රමාණය. එතකොට මුඛයෙන් ඇතුල් කරපු ආහාර
අඩි 2කමාරක් 3ක් විතර මේ ශරීරයේ හරහා ගමන් කරලා බහැරට පිට වෙනකොට පරම පිළිකුල් තත්ත්වයකටපත් වෙනවා. ආපහු හැරිලා බලන්න හිතෙන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. මහ දුරක් ගිහින් පොඩි දුරයි ගමන් කරලා තියෙනවා. නමුත් ආහාරයට වෙලා තියෙනවා. දුර්ගන්ධය කියලා. අන්තර දිගේ ගමන් කරලා මහාන්තරයේ අග කෙරවලේ අඟල් 10ක විතර ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් එකතු වෙවි පිරෙනවා. ඒ එකතු වෙලා තියෙන දේවල් බැහැර කරාම අපි කියන්නේ අසුචි කියලා. ඒ කියන්නේ පිරිසිදු නැති නිසා සුචි කියන්නේ පිරිසිදුයි. අසුචි කියන්නේ අපිරිසිදුයි. එහෙනම් බැහැර වෙන්න කලින් ඇතුලේ තියෙන වෙලාවේ අසුචිම තමයි. ඒ වුණත් වාඩි වෙලා ඉන්න ඔබ මම අපි දැකින මේ හැම කයක්ම මේ මොහොතේ ඒ අසුචියම දරාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මුත්‍රා දරාගෙන ඉන්නවා. මලයි මුත්‍රායි දෙකම දරාගෙන තමයි අපි මේ වෙලාවේ හොඳ විදර්ශනා නුවණකින් මේ කය දිහා බැලුවොත් කෙනෙක් නැගිටලා යනකොට හරියට වැසිකිළියක් ඇවිදිනවා වගේ. කැසිකිළියක් ඇවිදිනවා වගේ. ප්‍රඥාවන්තයා ඒ දිහා බලලා රාගසිත උපදවනවා නෙමෙයි. මේ කය ගැන මනා විදර්ශනා කරනවා. ඒ තරම්ම අපසන්නයි. අපි සඳහන් කළා දොරටු 9ක් තියෙනවා කියලා. අපි කෙනෙකුට ඇලෙන්නේ අපි මේ ඇඟට බැඳෙන්නේ ඉස්සරලා මුහුණ දිහා බලලා. මුහුණ ලස්සනයි කියන තැන ඉඳලා. හැබැයි පිළිතුරේ අර දොරටු 9න් 7ක් මේ මුහුණේ තියෙනවා. වහගන්න පුළුවන් ද කියලා හිතන්නේ. අපද්‍රව්‍ය බැහැරලන දොරටු 7ක් මුහුණේ තියෙනවා අවට. වහන්න බෑ. ඒ නිසා යම් වෙලාවක එළියට අපද්‍රව්‍ය ආවොත් වෙනම රෙදි කෑල්ලක් තියාගෙන පිහිටිනවා. අපි ඒක කරනවා. වෙලාවකට නාසයෙන් ගලනවා. ඇස් දෙකෙන් කොහොමත් નિરાයාසයෙන් එකතු වෙනවා. පොඩි රෙදි කෑල්ලක් තියාගෙන සමාජයට යනකොට විටින් විට පිනවා. ඒ ඇස් මුලට සුදු පාට එකතු වෙච්ච දේවල් තව කෙනෙක් දැක්කොත් පිළිකුල් වෙනවා. තවත් පරණ වුණොත් කා පාට වෙනවා. තවත් පරණ වෙනකොට ශරීර උෂ්ණත්වයක වේදිලා යනවා. අපි ඊට කලින් පිළිදෙනවා.